Right. My second sentence is here. She will have completed it. ඇය සම්පූර්ණ කරලා තියේවි. ගුරුවරයා පාඩම අවසන් කරලා තියේවි. The teacher will have finished the lesson. ගුරුවරයා පාඩම අවසන් කරලා තියේවි. ඔවුන් කොළඹට ළඟා වෙලා තියේවි. They will have ළඟා වෙනකොට සේන්දු වෙනකොට අපි arrive ගන්නවා. arrive කියන ක්‍රියාව past participle කරගන්න අකට D එකක් ගේන්න. They will have arrived to Colombo. Right? අම්මා කෑම උයලා තියේවි. Mother will have අපි පිළියෙල කරනවට prepare කියන ක්‍රියාව ගමු. ඒ past participle කරගන්න අකට D ගේන්න. prepare. එතකොට mother will have prepared meal. මෙන්න මෙවැනි වාක්‍ය තමයි අපි future perfect tense සරහා නිර්මාණය කරන්නේ. He will have run. She will have completed it. The teacher will have finished the lesson. They will have arrived to Colombo. Mother will have prepared meal. Find out. Right? Did you finish of writing it? No, sir. Not at or no? Yes. Yes, sir. Yes. Okay, if someone needs to write. No, sir. I will wait. Okay. First one. If someone needs single meaning, I will tell you to write. He will have run. ඔහු දුවලා තියේවි. ඒක දෙක හරිය ලියා ගන්න. තේරුම් ගන්න පුළුවන් වෙනවා අපි දැන් අපේ පොත්වලත් හම් වෙනවා මේ tenses. ඒක දැක්කහම මොකද්ද මේකෙන් කියන්නේ කියන එක තේරෙන්න ඕන. අනික මම මේවා පැසිව් කරන්න තියෙනවා අපිට. ඇක්ටිව් වාක්‍ය පැසිව් කරන්න තියෙනවා. එතකොට ස්ට්‍රක්චර් එක මතක තියෙන්න ඕන. මේ වාක්‍ය පැසිව් කරන්න තියෙනවා. සමහර පැසිව් වාක්‍ය ඇක්ටිව් කරන්න අපිට එනවා පේපර්ස් වල. දෙකම ප්‍රැක්ටිස් වෙන්න ඕන. හරි? ඊට ටෙන්සස් 20ම මම උගන්වන්න පිළිවෙලට. උගන්වලා ප්‍රැක්ටිස් කරගන්න ඕන. හොඳට කල් තියෙනවා ඇයි. හරි? He will have run කියන්නේ ඔහු දුවලා තියේවි. Second sentence. She will have completed it. ඇය ඒක සම්පූර්ණ කරලා තියේවි. ඇය ඒක සම්පූර්ණ කරලා තියේවි. The teacher will have finished the lesson. ගුරුවරයා පාඩම සම්පූර්ණ කරලා තියේවි.
next they will have arrived to Colombo ඔවුන් කොළඹට ළඟා වෙලා තියෙවි ඔවුන් කොළඹට ළඟා වෙලා තියෙවි mother will have prepared meals meal අම්මා කෑම පිළියෙල කරලා තියෙවි මෙහෙම කරලා තියෙවි වෙලා තියෙවි ඉඳලා තියෙවි කියලා කියන වාක්‍ය තව 10ක් විතර හිතලා ලියන්න. හරි මම පහක් දුන්නා ඔන්න ඔයන් හිතලා ලියන්න. ඔවුන් සෙල්ලම් කරලා තියෙවි. ඔවුන් තරගෙ දෙල්ලලා තියෙවි. මම වාක්‍ය කීපයක් කියන්නම් ඔයාලා ලියන්න. පහක් විතර. ඔයා තව පහක් විතර ලියන්න. එතකොට හරි. දැන් මම කියන සිංහල වාක්‍ය පහ ලියා ගන්න. මරුන්ට හිතෙන්නේ නැහැ නේ මම හිතලා දෙන්නේ. පහක් විතරක් අඩුම දෙන්න තව පහක් විතර ලියන්න. ඊළඟ පස්වෙනි එක සිංහල ලියා ගන්න ඉංග්‍රීසි වලින් ලියන්න එන්න. අපි තරඟය දිනලා තියෙවි. අපි තරඟය දිනලා තියෙවි. අපි තරඟය දිනලා තියෙවි. So next one 7. ඔහු වැටිලා ඉඳීවි. වැටිලා ඉඳීවි නැත්නම් වැටිලා තියෙවි. ඔහු වැටිලා ඉඳීවි. නැත්නම් වැටිලා තියෙවි. next හරි ඔය දෙක ලියන්න මට විනාඩියක් දෙන්න ඔය දෙක ලියන්න එතක ලියාගත්තද? හරි. අටවෙනි එක ලියා ගන්න. අටවෙනි එක ලියා ගන්න. තාත්තා ගේට්ටුව වහලා තියෙවි. තාත්තා ගේට්ටුව වහලා තියෙවි. තාත්තා ගේට්ටුව වහලා තියෙවි. තාත්තා ගේට්ටුව වහලා තියෙවි. 9th නවවෙනි එක ඌ නිදාගෙන ඉඳීවි. verb එකේ past partial එක හොයාගන්න list එක දීලා තියෙන්නේ. ඌ නිදාගෙන ඉඳීවි. last one ඇය ඒ ඇඳුම මිලදී අරගෙන තියෙවි. ඇය ඒ ගවුම මිලදී අරගෙන තියෙවි. මිලියන ඇය ඒ ගවුම මිලදී අරගෙන තියෙවි. හරි. ඇය ඒ ගවුම මිලදී අරගෙන තියෙවි. හරි නේද? හරි. හරි ඔය ටික ලියාගෙන ඉන්න. හරි. අපි මේකේ ටගල ફોකස් හදලා ඉන්න බලමු. ඒක 10ක් ලියා ගන්න නැති. මෙන්න එක වාක්‍යයක් වඩ දුන්නා ලියා ගන්න ફોකස් කියලා. ફોකස්.
She will have completed it කියලා වාක්‍යයක action form එක හදන්න හැදී බලමු අපි. ඇය ඒ සම්පූර්ණ කරලා තියෙවි නම් will එක විතරයි ගන්න. will සහ have දෙකක් තියෙනවා helping verb. හැබැයි subject ගන්නව ඉන්න will විතරයි එළියට ගන්න action එක අහන්න. එහෙනම් will she have completed it කියලායි අහන්න ඕන ඔයා. ඇය ඒ සම්පූර්ණ කරලා තියෙවිද? එතකොට will not එකතු වුනහම won't වෙනවා කියලා ඔයා දැන් දන්නවනේ. She won't have completed it. ඇය සම්පූර්ණ කරලා නොතියේවි. Negative action එක වෙනකොට won't. Won't she have completed it කියලා ලියවෙනවා. ඇය සම්පූර්ණ කරලා නොතියේවිද? ඇය සම්පූර්ණ කරලා නොතියේවිද? හරිනේ. ඇය සම්පූර්ණ කරලා තියෙවි. ඇය සම්පූර්ණ කරලා තියෙවිද? දෙවෙනි වාක්‍යයෙන් ඇස් වෙන්නේ තියෙවිද කියලා. She won't have completed it. ඇය සම්පූර්ණ කරලා නොතියේවි. Won't she have completed it? ඇය සම්පූර්ණ කරලා නොතියේවිද? හරි. ඒ අනුව මේ වාක්‍යයට ફોකස් දාන්න action form එක හදාගන්න. How will ගන්න තියෙන එළියට will you have done the job? දැන් ඔබ ඒ වැඩේ අපිට job එක කියන වැඩේ කියන්නත් පුළුවන්. රැකියාව වගේම වැඩේ කියන එකත් කියන්න පුළුවන්. හරි? ඔබ ඒ වැඩේ නැත්නම් ඔබ ඒ රැකියාව කරලා තියෙවිද? Will not, won't, you won't have done the job. කරලා නොතියේවි. Won't you have done the job? කරලා නොතියේවි. Translation 10ක් විතර ලියා ගමු ඈ. ඔබ මේ වැඩේ කරලා තියෙවිද? නොතියේවිද?
හරි. අපි ට්‍රාන්ස්ලේෂන් ටිකක් ලියා ගමු. මම වචන ටිකක් ගන්නම්. තුන්වෙනි පිටුවේ, ඒ කියන්නේ ඉරිගුලර් ලිස්ට් එකේ තුන්වෙනි පිටුව අංක 3 කියලා වැටලා තිබෙන මේ ඔයාලට ටියුට් එක හම්බුනේ නැත්නම් අනුම තරමේ ෆොටෝ එකක් හරි තියෙනවා මේ WhatsApp group එකට දාලා. ඒකේ මේ අංක 3 කියන පිටුව shake කියන irregular verb එකෙන් තමයි පටන් ගන්න page එක. අන්න ඒකේ වචන 10ක් වුණ ගන්නවා. හරිනේ? හරි. ලියන්න එහෙනම්. ඇය ගීතයක් ගායනා කරලා නොතියේවි. 1 10 දෙන්නේ. ඇය ගීතයක් ගායනා කරලා නොතියේවි. ඒ ට්‍රාන්ස්ලේට් කරගන්න අපහසුයි ඉන්නවා නම් ඒවටත් විසඳුම් තියෙනවා. මම මේදී දැන් ඔන්ලයින් අපි කියලා දීලා තියෙන්නේ. තවත් අපහසු නම් තව පැහැදිලි කරලා ඒවා හදලා දෙන්න පුළුවන් ඈ. ඒවා තේරුම් කරලා දෙන්න පුළුවන්. හරි. ඇය ගීතයක් ගායනා කරලා නොතියේවි. Excuse me, sir. Yes. කීවෙනි පිටුවේද? Number 3 තුන්වෙනි පිටුව. Okay. හරි. තුන්වෙනි පිටුව ඈ. ඒකේ තියෙනවා මේ වචන. ඇය ගීතයක් ගායනා කරලා නොතියේවි. Next one. අම්මා මුදල් වියදම් කරලා තියේවිද? අම්මා මුදල් වියදම් කරලා තියේවිද? කමල් ඌට වෙඩි තියලා නොතියේවි. කමල් ඌට වෙඩි තියලා නොතියේවි. මල් හැකිලිලා තියේවිද? shrink කියලා ක්‍රියාපදයක් තියෙනවා. shrink කියන්නේ හැකිලෙනවා. shrink shrank shrunk. හැකිලෙනවා හැකිලුණා හැකිලිලා. ඒතකොට මම අහන්නේ මල් හැකිලිලා තියේවිද කියලා. මල් තමයි subject ඈ flowers. එයා තමයි subject මල්. මේ හැම වෙලාවෙම පුජ්‍යලයක් නෙමෙයි කමල් නිමල් ඒ වගේ IVQ දේ විතරක් නෙමෙයි. ගස් මල් ඒවත් ක්‍රියාකාරකම් කරන්න පුළුවන් ඒවා. ඒවා තමයි subject එකට ගන්නවා. හරි. Sir, ඔව්. තුන්වෙනි එක අපහු කියන්න පුළුවන්ද? මල් හැකිලිලා තියේවිද? ඒක නේද තුන්වෙනි. මල් හැකිලිලා තියේවිද? එහෙනම් නෑ. අර කමල් ඔහුට වෙඩි කමල් ඌට වෙඩි තියලා නොතියේවි. කමල් ඌට වෙඩි තියලා නොතියේවි. ඒක මම අහන්න. Thank you, sir. right welcome. මොකද මට අංක මතක නෑ මම අංක දාගන්නේ. මම නිකන් බලලා වචන බලලා හිතලා කියන එක කියන්නේ. ඒකයි නේද? හරි. අවසානයේ කිව්වේ මල් හැකිලිලා තියේවිද කියලා. මල් හැකිලිලා තියේවි. ඊළඟට නැව ගිලිලා නොතියේවි. නැව. તો සබ්ජෙක්ට් එක තමයි නැව ඈ ship. නැව ගිලිලා නොතියේවිද? ගිලනවාට sink කියන ක්‍රියාව අපි ගන්නවා. ඒකේ past tense වල sing sang sung කියලා තියෙනවා. sung කියලා verb එක. මේ පිටුවේ තියෙනවා. නැව ගිලිලා නොතියේවිද? ඊළඟ සුරංග මාලය හොරකම් කරලා තියේවිද? සුරංග මාලය හොරකම් කරලා තියේවිද? next sentence
ඔවුන් ගඟේ පීනලා තියේවිද? ඔවුන් ගඟේ පීනලා තියේවිද? ඔවුන් ගඟේ පීනලා තියේවිද? Next one. කසුන් ලියුම ඉරලා නොතියේවි. කසුන් ලියුම ඉරලා නොතියේවි. කසුන් ලියුම ඉරලා නොතියේවි. Next one. මිනිස්සු ඒක කියලා තියෙවිද? මිනිසුන් ඒක කියලා තියෙවිද? මිනිසුන් ඒක කියලා තියෙවිද? මිනිස්සු ඒක කියලා තියෙවිද? ඇය මේ ගැන හිතලා නොතියේවි. ඇය මේ ගැන හිතලා නොතියේවි. ඇය මේ ගැන හිතලා නොතියේවි. How many? 10. 10. Okay, enough. ඔය 10 translate කරගෙන ඉන්න. අර පුරුදු ක්‍රමේ තමයි මොකද කරන්න ඕන? පොසිටිව් වාක්‍ය. ඔය වාක්‍ය වල යථාර්ථ වාක්‍ය මුලින්ම ලියලා කොලේක ඊට පස්සේ ඒකට අනුව ස්ට්‍රක්චර් එක දිහා බලලා ප්‍රසන්න නැත්නම් පොසිටිව් ෆෝම් එක ගොඩනගාගෙන ඒකට ෆෝකස් දාපුවාම ආන්සර් හොයාගන්න පුළුවන්. පුළුවන් ද ලියන්න ඉංග්‍රීසි වල ට්‍රාන්ස්ලේට් කරන්න මේ විදිහට මම දැන් අර හැම ටෙන්ස් එකකම කියලා දුන්නා ක්‍රමේ ඒ විදිහටම තමයි මේක ට්‍රාන්ස්ලේට් කරගන්න තියෙන්නේ. හරිද? කියන්න ඕන දාපුවා ආයි. පුළුවන් අර විදිහම තමයි. එකම ක්‍රමයක් තියෙන්නේ. කියන්න පුළුවන්ද? Yes, sir. Right. Okay. Then let's have a look about your school textbook. Pin textbook එකට යන්න. හරි. අපි ගිය සතියේ food ගැන මේ goods and services ගැන කතා කරේ. Yes, sir. Mic එක on off කරගන්න. පොඩි අයද මොකද නේද? sound එකක් එනවා. හරි. First section. What are some of the needs mentioned in the text? දෙවෙනි සඳහන් වන අවශ්‍යතාවයන් මොනවාද කියලා අපෙන් අහනවා. මොනවද මේකේ සඳහන් වන අවශ්‍යතාවයන්? කියන්නේ every living being has needs and wants. Neither humans nor animals can live without having their needs fulfilled. We need food. අපිට මොනවද ඕන? ආහාර ඕන. අපි මේ ඇක්ටිවිටි 10 එක අපි කරන්නේ මෙතන නේද කරන්න තියෙන්නේ මේක නේද චෙක් කරන්න තියෙන්නේ. කවුරුත් මට ඕක කිව්වේ නෑ තාම. මට මතක මෙතන. Yes, sir. Okay, yes. හරි එහෙනම් මේකේ පළවෙනි එකට අපි ආන්සර්ස් ලියන්නේ එකේ අංක 1 ඒ කොටස. What are the needs of mentioned in the text? මේ අපිට අවශ්‍ය වෙන අවශ්‍යතාවයන් needs මොනවද? එක foods ලියන්න පුළුවන්. ඊළඟට place to live නැත්නම් අපිට එතෙන්ට ඕන shelter කියන්න පුළුවන්. නිවහනක්. අපිට ආහාර අවශ්‍යයි. shelter
food, a shelter, නේ නිවහන ඉන්න තැනක් අවශ්‍යයි. ආයේ වෙන මොනවද අවශ්‍යයි? clothes ඇඳුම් අවශ්‍යයි. clothes නේද? ආයේ medicine doctorsලා when we are sick අසනීප වුණාමනේ. ඔව් medicine ඖෂධ teach education නේද? financial finance මූල්‍ය පාසුකම් මේ දේවල් අපිට අවශ්‍යයි. එහෙනම් අපිට food ඕන, shelter ඕන, තා මොනවද ගන්න ඕන? medicine ඕන, ඖෂධ, අධ්‍යාපනය, education, financial support, financial facilities. ඔන්න අපිට ඕනම අවශ්‍යතාවයක් නේ ආහාර ඕන, නිවහනක් ඕන, ඖෂධ ඕන, අධ්‍යාපනය ඕන, මූල්‍ය පහසුකම් අවශ්‍යයි. මේවා තමයි අපිට අවශ්‍යතාවයන් needs. හරි. එහෙම ලියුවද? කියලා නැත්නම් ඔන්න correct කරගන්න, නිවැරදි කරගන්න. අපිට ඕන food place කිව්වත් කමක් නැහැ. නැත්නම් මම shelter කියලා ලියලා තියෙනවා නිවහන. ඊට පස්සේ clothes ඕන, ඇඳුම් ඕන. clothes medicine. එතන we also need doctors when we are sick කියන්නේ medicine අපිට ඖෂධ ඕන. බෙහෙත් අවශ්‍යයි. teachers නමකට ගුරුවරු ඕන අධ්‍යාපනයේ education එකක් අවශ්‍යතාවයක්. bankers නමකට අපිට ඕන. මූල්‍ය පහසුකම් ලබා ගන්න. එහෙනම් ඒකට අපි මේ financial facilities කියලා ලියුවා. එහෙනම් ඔන්න activity 10 වල එක A කොටසට අදාළ පිළිතුරු. එයාගෙන නැත්නම් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඉතින්. හරිද? Okay. ඊළඟ ප්‍රශ්නට අපි යන්න. Okay, sir. right. ඊට පස්සේ අපෙන් අහනවා මොනවද අහන්නේ? what are goods කියලා අහනවා. මොනවද? භාණ්ඩ කියන්නේ මොනවද කියලා අපෙන් අහනවා. මොනවද භාණ්ඩ? බලන්න මොනවද භාණ්ඩ කියන්නේ කියලා. නේද? භාණ්ඩ වලට මොනවද ගන්න පුළුවන්? goods are objects or things we can use or consume. තියෙනවා නේද answer එක? Yes, sir. මේ තියෙන්නේ goods කියන්නේ මොනවද? goods are objects or things we can use or consume. මෙන්න මේ තියෙන්නේ. අන්න එක තමයි goods කියන්නේ. අපිට ඉතින් කෙරීම ලියන්න පුළුවන් objects or things එතනින් ගත්තා නම් හරි. නැත්නම් goods are objects කියලා කිව්වත් කමක් නැහැ. I have highlighted so you can find the answer easily. This must be the correct answer. Goods are objects or things we can use or consume.
අපිට භාවිතා කරන්න පුළුවන් එහෙම නැත්නම් පරිභෝජනය කරන්න පුළුවන් දේවල් වලට තමයි අපි goods කියලා කියන්නේ භාණ්ඩ කියලා කියන්නේ. හරිද? හරි දාගන්න තියෙන්නේ හරි ගියාය. අඩුපාඩුවක් තියෙනම් හදාගන්න. ඔයා මගේ පැන්තල් අරන් පෑන් අරන් මං පන්ති කරන්න යනකොට මොකුත් නෑ මං ගාව. ඒකනේ ඒ පුතාට දෙන්න ඔක්කොම ටික නංගිනේ දරන් තියෙන්නේ. ආ? මල්ලි දරන් තියෙන්නේ. මොකුත් නෑ යාට. හරි. එහෙනම් ඒක ලියලා ඇතිනේ. සර්විස් එක බලන්න. What are services? මොනවද සේවාවන් කියලා කියන්නේ. බලන්න ඊට පහළ පැරග්‍රාෆ් එකේ තියෙනව නේද? Services are actions කියලා තියෙනවා. Because a service is work that someone provides for someone else. මෙතේ a service is work that someone provides for someone else. කෙනෙක් තව කෙනෙකුට සපයන සේවාවක් තමයි නැත්නම් වැඩක් රාජකාරියක් තමයි සර්විස් එකක් කියලා කියන්නේ. හරි. A service is work that someone provides for someone else. ක්‍රියාකාරකම්. දැන් මම කරන්නේ සර්විස් එකක් ටීචර්ස්ලා. ડોක්ටර්ස්ලා සර්විස් එකක් කරන්නේ. පොලිස් නිලධාරීන් සර්විස් එකක් කරන්නේ. ඒවා සේවාවක්. එහෙනම් ඔන්න සර්විස් කියන එකට අපිට ලියන්න පුළුවන්. කෙටි කරලා ලියුවොත් work that someone provides for someone else කිව්වත් ප්‍රමාණවත්. ඒ කියන්නේ මෙතන ඉඳන් ගත්තත් ප්‍රමාණවත්. Work that someone provides for someone else. පාඩම අපි ගිය සතියේ සාකච්ඡා කරලා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කියලා තිබුණේ. ඉතින් ගිය සතියේ කියන කෙනෙක් ඉන්නවා නම් එයාලා වීඩියෝස් බලලා මේක තේරුම් අරගෙන තමයි එන්න තිබුණේ. කරගත්තු දන්නේ. Corrected? හරිද? Yes sir. Yes, okay. Next one. ඊළඟට අපි බලමු name two services provides free of charge in Sri Lanka. අපි කියව ලෝකයේ දියුණු රටවල් වල නැති සේවාවන් දෙකක් නොමිලේ ලැබෙනවා අපිට. ඒ තමයි අධ්‍යාපනය සහ ඖෂධ කියන දේ. ඒක සඳහන් වෙනවා මෙන්න මෙතන දැන් education, transportation, health කියන්නේ ඒවා සේවාවන්නේ. එතකොට ශ්‍රී ලංකාව with this developing country provides free education. Free education එහෙනම් අධ්‍යාපනය and medical facilities තමයි අපේ නොමිලේ ලබා ගන්න පුළුවන් දේවල් all citizens. එහෙනම් education and medical facilities කියවනම් කමක් නැහැ. Education and medical facilities. Education එක ලියන්න පුළුවන්. Medical facilities කියලා දෙක දාලා ලියන්න පුළුවන්. මේ තියෙන එකේ answers දෙක. Educational one and medical facilities. වෛද්‍ය පාස්කම්. මේ දෙක නොමිලේ ලැබෙන්නේ. ඒවා පෞද්ගලිකව ලබා දී විතරක් ඔබට සේවාවක් ඔබට ගෙවීමක් කරන්න වෙනවා. හරි? ප්‍රයිවට් ડોක්ටර් කෙනෙක් channel කරලා යනවා නම් එතන ගෙවීමක් කරන්න වෙනවා. එතන ආයතන ගාස්තුත් එක්ක වෛද්‍යවරයාගේ ගාස්තුව වෙනම එකතු කරලා 1500ක් 2000ක් හරි 1000කට එහා ගාණක් දැන් 2000ක් 1500ක් වගේ ගාණක් වෛද්‍යවරයෙකුට අපිට එක විනාඩි 10කට 15කට ගෙවන්න වෙනවා. විනාඩි 5ක් විතර සමානව විනාඩි 2යි විනාඩි 3යි 1500 ගෙවලා ඉවරයි. එසේ ආව ලබන්න පෞද්ගලික. එතකොට ඔබ පෞද්ගලික පන්තියකට එනකොටත් ඔබට මාසිකව ගාස්තුවක් ගෙවලා ඉන්න වෙනවා. එතකොට මේ සේවාව පැය 8කට වගේ තමයි ගෙවන්න වෙන්නේ. එක්ක රුපියල් 800ක් එක්ක 1000ක්. A level class නම් 1500ක් 2000ක් වෙලා තියෙනවා. හරි? ඊළඟට number 2 අපි දෙවෙනි කොටසට යන් match the words with the correct meanings.
ගලපන්න වචන නිවැරදි අර්ථයක් එක්ක. right. අපි consume කියන word එක දානවා. consume කියන්නේ පරිභෝජනය කරනවා. කනවා බොනවා එය විඳ ගන්නවා. එතකොට ඒකට සමාන පදයක් එහා පැත්තේ තියෙන phrase එක කොහොමද ගැලපෙන්නේ? Eat, What is the- drink or use up. yes අන්න ඒක. තුන්වෙනි එක තමයි ගැලපෙන්නේ. තුන්වෙනි එකයි ගැලපෙන්නේ එතනදී. consume කියන්නේ එතකොට eat, drink or use up භාවිතා කරන එක. අපි බෑග් එකක් අරගෙන use up භාවිතා කරනවා. ඇඳුමක් අඳගෙන අඳිනවා use up කරනවා. produce කියන්නේ නිෂ්පාදනය කරනවා. Make produce or manufacture. make or manufacture හදනවා එහෙම නැත්නම් නිෂ්පාදනය කරනවා. profit කියන්නේ ලාභය, gain කියන්නේ වාසිය, ලබා ගැනීම, ඵලය, ප්‍රතිලාභය වගේ තේරුම් ගන්න පුළුවන්. ඔනෝමයි මැච් වෙන්න ඕනේ මේ වචන තුනට. So that is the homework that I gave you last week and we check it now. It's all right. Facebook එකේ වැඩ ඉවරයි නේද? ඉස්සතේ දුන්න වැඩ. Right. මෙන්න මෙතෙන්ට අපිට එන්න වෙනවා. හරි. අපි අද දවසේ මේකේ එකක් හරි බලමු අපි කතා කරන්න. ඒක අතර මේ grammar මම tenses උගන්වලා ඉවර වෙලා prepositions 50ක් උගන්වලා ඉවර වෙලා තමයි conjunction 25ක් උගන්වන්නේ. අන්න ඒ උගන්වන conjunction 25 තමයි මේ conjunctions තියෙන්නේ. මම උගන්වන පිළිවෙලේ. හැබැයි ඉස්කෝලේ පොතේ එහෙම නැති නිසා මම කිව්ව මතකනේ tenses උත් තැනින් තැන අපිට හම්බුණා 8 දී. ඉතින් ඉස්කෝලේ පොතේ එහෙම